तिरुवन सरने प्रार्थना करमि अद सूदानं वन्ने अभिधर्म पंथिय ආරම්භ කිරීමටයි. නිසා පළමු කොටම සහභාගී වෙන හැම දිනකටම තිරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනවද? එහෙමයි හඳුනන්නේ. අපි ගිය සතියේ ආරම්භ කළේ රූප පරමාර්ථය. ආරම්භ කළේ රූප පරමාර්ථය. රූප පරමාර්ථයේ රූප 28ක් කොටස් වලට බෙදෙනවායි කියලා සඳහන් කළා. චිත්තකාණ්ඩයේ චිත්ත 89යි චෛතසික 52යි රූප පරමාර්ථයේ රූප 28ක් කොටස් කරලා බෙදා දක්වලා තියෙනවා. හරියට ඒ රූප 28 ප්‍රධාන කොටස් 11කට බෙදලා තියෙනවා. ප්‍රධාන කොටස් 11කට බෙදලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා දැනගන්නට ඕන රූප පරමාර්ථයේ රූප කියන්නේ කුමක්ද? දැන් පාලි වාක්‍යෙම නැවත මතක් කිරීමක් මම කරන්න ළමයි. ආරම්මන විදානන ලක්කනං චිත්තං අරමුණු දැනගැනීමේ ලක්ෂණයෙන් යුක්ත වූයේ සිතයි. ඒ වගේම ඒ විදිහට කියාගෙන ඇවිල්ලා රූප පරමාර්ථයේදී ruppatete rupam ruppatete rupam සීත උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් වෙනස් වන නිසා එහෙම නැත්නම් විකාර භාවයට පත්වන නිසා රූපයයි කියලා කිව්වා. ඒක ලියා ගන්න ඇති ගිය සතියේ ළමයි. සීත උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් වෙනස් වෙනවා නැත්නම් විකාර භාවයට පත් වෙනවා. විකාර කියලා කියන්නේ වෙනස් වෙනවා කියනවනේ. අපි දැන් වෙනස් විදිහකට වැඩක් කරනකොට මොකද කරන විකාර වැඩ කියලා එහෙම කියනවනේ. ඒක වෙනස් වෙනවා. අන්න ඒ වගේ සීත උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන්. විරුද්ධ ප්‍රත්‍යය කියන්නේ සීතට උෂ්ණ විරුද්ධයි, උෂ්ණට සීත විරුද්ධයි. එතකොට ඒ වයින් වෙනස් භාවයට පත් වෙන නිසා රූප පරමාර්ථය කියලා කියනවා. එතකොට මේ රූප පරමාර්ථය ප්‍රධාන කොටස් 11කට බෙදෙනවා. පරමාර්ථයේ රූප 28. රූප 28 ප්‍රධාන කොටස් 28කට මේ 11කට බෙදලා තියෙනවා. මහා භූත රූප 4යි, පදාද රූප 5යි, විෂය රූප 4යි, භාව රූප 2යි, මධ්‍ය රූප 1යි, ජීවිත රූප 1යි, ආහාර රූප 1යි, පරිච්ඡේද රූප 1යි, විඤ්ඤාති රූප 2යි, විකාර රූප 3යි, ලක්ෂණ රූප 4යි. ඔය විදිහට. ඔන්න එක බෙදීමක්. ඊළඟට ආයතනයේ මේ බෙදාපු කොටස් ටික මේ මහා භූත රූප ආදී මේ බෙදාපු කොටස් ටික නවතවරක් කොටස් දෙකකට බෙදලා තියෙනවා. පළවෙනි 4 මහා භූත රූප 4 මහා භූත රූප කියලා කොටසකට බෙදලා තියෙනවා. මහා භූත රූප මහා භූත රූප. එතකොට මහා භූත රූප 4ක් තියෙනවා. ඒකලා ඊළඟට පසාද රූප, විෂය රූප, භාව රූප, ආදී රූප, ඒ රූප ටික ඔක්කොම ඒකට නම දීලා කියනවා. ඒ රූප 24ටම පසාද රූපේ ඉඳලා ලක්ෂණ රූප 4 දක්වා මේ 24ට නමක් දීලා තියෙන උපාදාය රූප. මම හිතන්නේ මේ white board එක පේනවා ඇති. උපාදාය රූප තියෙනවා 24. 24යි මේ 4යි 24. එතකොට මහා භූත රූප. එතකොට මේ උපාදාය රූප කියලා කියන්නේ මහා භූත රූප නිසා ඇති වෙන රූප තමයි
උපාදාය රූප. හොඳට මතක තියාගන්න. මහා භූත රූප අසුරු කරගෙන ඇතිවෙන රූප තමයි මහා භූත රූප නිසා අසුරු කරගෙන ඇති වෙන රූප තමයි උපාදාය රූප කියන්නේ. මේ නිසා තමයි මේ රූප ටික මේ රූප 24 ඇති වෙන්නේ උපදින්නේ. එහෙමත් කිව්වා. ඊළඟට දුවේ පුතේ ආයසරයක් මේ රූප 28 ආයසරයක් කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි නිෂ්පන්න රූප, අනිත් එක තමයි අනිෂ්පන්න රූප. මම ගියදා දෙනක කියලා දුන්නා. මේ මතක් කිරීමක් කරන්නේ. නිෂ්පන්න රූප, අනිෂ්පන්න රූප. නිෂ්පන්න රූප කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා රූප. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා රූප නිෂ්පන්න රූප. හේතු ප්‍රත්‍යයෙන් නැතිව හට ගන්නා රූප අනිෂ්පන්න රූප. හේතු ප්‍රත්‍ය. එහෙනම් ඔය ළමයි දන්නවද හේතු මොනවද කියලා? හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය දන්නමාද? නැහැ. රූප ඇතිවීමේ හේතු ප්‍රත්‍ය තමයි කම්ම, චිත්ත, ඍතු, ආහාර. අන්න හේතු. මේ කම්ම, චිත්ත, ඍතු, ආහාර. දැන් මේ විස්තර කරන්නේ නෑ මම. ඒ කියන්නේ වැඩක් නැහැ. මේ විභාගයට වැඩක් නැති නිසා ඒ කියන්නේ විභාගයට මේ එන්නේ නැහැ. ඒක නිසා දැන ගැනීම සඳහා පමණයි මම කියන්නේ. කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන්නේ මේ හේතු. රූප හට ගන්න හේතු ප්‍රත්‍ය. රූප හට ගන්න හේතු තමයි කම්ම, චිත්ත, ඍතු, ආහාර. මේ හේතු නිසා හට ගන්නා රූප නිෂ්පන්න රූපයි. නිෂ්පන්න රූප තියෙනවා 18ක්. මේ හේතු ප්‍රත්‍යයන් නැතිව හට ගන්නා රූප තියෙනවා 10ක්. ඒවට කියනවා අනිෂ්පන්න රූප කියලා. දැන් මේ ටික ඔය ළමයින්ට ඔය දූල පුතාලට වැටහෙන්නට ඇති තේරෙන්නට ඇති කියලා මම හිතනවා. මං ගිය සතියේත් මේක විග්‍රහ කරා කියලා දෙන්න. තවත් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහුවට කමක් නැහැ. දැන් ඔයගොල්ලෝ රූප 28 කොටස් කරලා බෙදලා දක්වලා තියෙන ආකාරය තමයි මම ඔය ළමයිට සඳහන් කරේ. මහා භූත රූප, උපාදාය රූප, නිෂ්පන්න රූප, අනිෂ්පන්න රූප ඔය ආදී වශයෙන් බෙදා දක්වලා තියෙනවා. තේරුණාද මේ ටික? තේරෙන්න ඕන. එතකොට දැන් අද පාඩමට එතන ඉඳන් අද පාඩම කරනවා. මේ සත්‍ය ටික තමයි දැන් ඔය ළමයිට මම මතක් කරලා දුන්නේ. මොනවද ළමයි? මහා භූත රූප, මහා භූත රූප මොනවද? පඨවි, ආපෝ, වායෝ. පඨවි, ආපෝ, තේජෝ, වායු. ඒ හතරට කියන මහා භූත රූප. මේක මකන්නද මම? වයිට් බෝඩ් එක මකන්නද? හරි හාමුදුරනේ. මහා භූත රූප. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔය ළමයි දන්නවා මේක. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේවට කියනවා මේ හතරට මහා භූත රූප හතර. මේ හතරට කියන මහා භූත රූප මොනවද ගොතන්නේ? මොන මහා භූත රූප? පඨවි. පඨවි කියන්නේ මොකද්ද ළමයි?
පටවි කියන්නේ සාමාන්‍ය. මට මෙතන අදහස ඕනේ නෑ. නිකන් සාමාන්‍යයෙන් පටවි කියන්නේ මොකද? තද ගතිය. තද ගතිය. හරි. පටවි තද ගතිය. හරි. තව ක්‍රමයක් කියන්නේ තව විස්තරයක් මේ තේරුමක් කියන්නේ. දන්නේ. ඒක සාමාන්‍ය පඨවි සාගරෝ මේරු කයම් යන්ති උදක්කයේ එහෙමත් කියන පඨවි කියලා කියන පොළවටත් කියනවනේ නේද පඨවි කිය. පොළවටත් පඨවි කියලා තියෙනවනේ. පොළවටත් පඨවි කියනවා. ඇයි මේ පොළවට පඨවි කියලා කියන්නේ නැත්නම් ඇයි මේ පඨවි කියලා කියන්නේ? පඨවි කියලා කියන්නේ තද ගතියෙන් යුක්ත නිසානේ. තද ගතියෙන් යුක්ත. එහෙනම් ලියා ගන්න එහෙමනම් පඨවි අණු යම් දෙයක ඇති තද ගතියයි යම් දෙයක ඇති තද ගතියයි ඔන්න පඨවි කියලා කියන්නේ යම් වස්තුවක යම් දෙයක ඇති තද ගතිය ධාතු යනු පඨවි කියලා කියන්නේ තද ගතිය. ධාතු යනු මූල ස්වභාවයයි. ධාතු යනු මූල ස්වභාවයයි. මූල ස්වභාවයයි. දැන් තේරෙන්නේ නැත්තේ පඨවි කියලා කියන්නේ තද ගතිය. යම් කිසියක ඇති තද ගතිය. තද ගතිය. මොළොක් ගතිය, රළු ගතිය, සිනිඳු ගතිය ඒ විදිහට විවිධ ආකාරයෙන් විග්‍රහ කරන්නට පුළුවන් ළමයි. පඨවි කියලා කියන්නේ තද ගතිය. පඨවි ධාතු කියලා කියන්නේ යම් කිසි වස්තුවක ඇති තද ගතිය. එතකොට ඒකේ අඩු වැඩි භාවය අණුව මොළොක් ගතිය, රළු ගතිය, සිනිඳු ගතිය ආදී නම් මේ ලෝක ව්‍යවහාරයේ දකින්නට තියෙනවා. අන්න පඨවි. ඒකල මේකෙන් කරන්නේ තමයි පඨවි අනිත් රූපයන්ට සසු රූපයන්ට පිහිටා සිටීමට උපකාරී වීම. අන්න පඨවි ධාතුවේ කාර්ය තමයි අනිත් රූපයන්ට පිහිටා සිටීමට උපකාරී වීම. ඒකත් ලියා ගන්න. පඨවි ධාතුව කියලා කියන්නේ යම් කිසි දෙයක ඇති තද ගතියයි. ඒ ධාතු කියන එකේ තේරුම මූල ස්වභාවයයි. එතකොට සියලු දේ පවත්නා මූලික තද ගතිය තමයි පඨවි කියලා කියන්නේ. එතකොට මේකෙන් කරන්නේ අනිත් රූපයන්ට පිහිටා සිටීමට උපකාරී වීම. අනිත් රූපයන්ට පිහිටා සිටීමට උපකාරී වීම තමයි පඨවි ධාතුව. ආම්දරනේ. ඔව්. ආයෙත් කියන්නකෝ. මං කියන්නේ. මුලින් නම කියන්න ඕනද? පඨවි පඨවි යනු යම් දෙයක ඇති තද ගතියයි. පඨවි කියලා කියන්නේ යම් දෙයක ඇති තද ගතිය. ධාතු යනු මූල ස්වභාවයයි. මුල් ස්වરૂපය, මුල් ස්වභාවය. ධාතු යනු මූල ස්වභාවයයි. ඒ අනුව සියලු දෙහි පවත්නා මූලික තද ගතිය පඨවි ධාතු නම් වේ. එතකොට මේකට තවත් නම් කියනවා පඨවි ධාතුවට තවත් නම් කියනවා ඒවායි අඩු වැඩි ස්වභාවය අනුව මොළොක්, රළු, සිනිඳු,
ආදී නම් ව්‍යවහාර කරන්න පුළුවන්. මොළොක් ගතිය, රළු ගතිය, සිනිඳු ගතිය එහෙම පුටන් කරේ අනිත් මූල ධාතුන්ගේ තියෙන අඩු වැඩිය අණුව තමයි ඒක ළමයිනේ සිද්ධ වෙන්නේ. සෙසු රූපයන්ට පිහිටා සිටීමට උපකාරී වෙනවා. සෙසු රූපයන්ට පිහිටා සිටීමට උපකාරී වීම පඨවි ධාතුවේ කාර්යය. ඔන්න පඨවි ධාතුවේ කාර්යය. පොඩ්ඩක් ඉස්තර ලියා ගන්න පුර තේරෙවි. යම්කිසි දෙයක් අතට අසුවන්නේ එහි ඇති පඨවි ගතිය නිසාය. තද ගතිය නිසා තමයි යම්කිසි දෙයක් අතට අහු වෙන්නේ. අන්න. දැන් වතුර උනත් මෙහෙම අතට අහු වෙනවා. වතුර උනත් අහු වෙන්නේ පඨවි ගතිය නිසා. අන්න දෙවෙනි එක ආපෝ. පඨවි දෙවෙනි එක ආපෝ. ද්‍රව ගතිය. එහෙම නැත්නම් වැగిරෙන ගතිය. ආපෝ කියලා කියන්නේ ද්‍රව ගතිය නැත්නම් වැగిරෙන ගතිය. මේව ලියා ගන්න. ආප යනු ද්‍රව ගතියයි. ආප යනු ද්‍රව ගතියයි. යම් වස්තුවල ඇති මූලික වැగిරෙන ගතිය ආපෝ ධාතුව නම් වේ. වස්තුන්හි ඇති මූලික වැగిරෙන ගතිය ආපෝ ධාතු නම් ලියා ගන්න. ආපෝ ධාතුවේ ඇති ආපෝ ධාතුවේ කාර්ය නම් සෙසු රූපයන් එකට බැඳීමයි. සෙසු රූපයන් එකට බැඳීමයි. උදාහරණයක් කියන්න. විසිරෙන දූවිල්ල ජලය මිශ්‍ර වූ විට බැඳී සිටින්නාසේය. අන්න ආපෝ ධාතුව කියලා කියන්නේ ද්‍රව ගතිය. එහෙම නැත්නම් යම් වස්තු වල ඇති මූලික වැగిරෙන ස්වභාවය, වැగిරෙන ගතිය. ආපෝ ධාතුවෙන් කරන කාර්යය තමයි රූපයන් එකට බැඳීම පැවතීම. උදාහරණයක් කිව්වා. දැන් දූවිලි විසිරෙනකොට දූවිලි විසිරීම වැළැක්වීමට අපි වතුර ටිකක් දානවා. අරකට බැඳුනයින් පස්සේ දූවිල්ලයි වතුරයි එකට බැඳුනයින් පස්සේ ඒක මේ විසිරී යන්නේ නැහැ. ඒකට මිශ්‍ර මේ බැඳෙනවා. ඒකයි මේ කියන්නේ. ඒකත් ඉස්සල්ලා වගේ තේරුනේ නැත්නම් අහන්න. තුන්වෙනි එක තේජෝ ධාතුව.
තේජස් යනු යම් කිසි දෙයක පවත්නා උණුසුම් ගතිය. ඊටත් තියෙන උණුසුම්ක් තියෙන. ඊට උෂ්ණ ඊට උණුසුම් ගතිය, ශීතල ගතිය, දිලිසෙන ගතිය. මොන තේජෝ ධාතුව. යම් කිසි දෙයක පවත්නා සීත උෂ්ණ, සීතල ගතිය, උෂ්ණ ගතිය, දිලිසෙන ගතිය, තියුණු ගතිය, අන්න තේජෝ ධාතුව. උණුසුම් ගතිය, සීතල ගතිය, දිලිසෙන ගතිය, තියුණු ගතිය. අන්න ඔන්න ඒක තමයි තේජෝ ධාතුව. ඒකත් හරි. මම මේ බොහොම කෙටියෙන් විස්තර කරන්නේ. ඒකත් හරි. වායෝ වායෝ කියන්නේ වාතයෙන් එළවෙන ගතියනේ. යම් කිසිවක ඇති චලන ගතිය, ඉල්පෙන ගතිය, චලන ගතිය, ඉල්පෙන ගතිය වායෝ ධාතුන. මෙහි කාර්ය රූපයක් නොවැටෙනසේ උසුලා සිටීමයි. රූපයක් උසුලා සිටීමයි. දැන් හරි. බැරි වුණා නම් අහන්න. ඔන්න මහා භූත රූප ඉතාම කෙටියෙන් හාමුදුරනේ ඔව් කියන්න පුතේ. වායෝ ධාතුව ගැන ආයි කියන්නකෝ හාමුදුරනේ. වායු ධාතුව නේද? හරි. යම් කිසිවක ඇති සැලෙන ගතිය. ඉල්පෙන ගතිය. වායෝ ධාතුව නම් වේ. දැන් සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය, සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය වායෝ ධාතුව. රූපයක් නොවැටෙනසේ උසුලා සිටීම. මේකේ කාර්යය. හරිද පුතේ? තේරුණාද? හරි හාමුදුරනේ හරි. පඨවි තද ගතිය. ආපෝ වැගිරෙන ගතිය. එහෙම මතක තියාගත්තත් කමන්නේ. පඨවි තද ගතිය, ආපෝ වැගිරෙන ගතිය, තේජෝ සීත උෂ්ණ ආදී යුක්ත වායෝ සැලවෙන ගතිය. කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. විස්තර වලට අමතරව පඨවි තද ගතිය, ආපෝ පඨවි ආපෝ ද්‍රව ගතිය, සීත උෂ්ණ ආදී යුක්ත වීම, තේජෝ තේජෝ කියන්නේ සීත උෂ්ණ ගතිය,
ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතිය, වායෝ කියන්නේ සැලෙන ගතිය. ඔන්න ඔය ආකාරයෙන් පුළුවන් කෙටියෙන් මතක තියාගන්න. විස්තර ටිකක් ලියනකොට මම කියපු විස්තර ටික ලිව්වම ඔයත් අංගේ විභාගයට ඒක ප්‍රමාණවත්. මේ කවදාකවත් මේ මතක තියාගන්න කිව්වේ මම නිස්පන්න කියලා. කම්මචිත්ත ඍතු ආහාර කියන රූප හට ගන්න හේතු මේවා කවදාකවත් එන්නේ නැහැ. මම දැනගන්න නැහැ. එකලා මේකත් ඇහුවේ නැහැ. හැබැයි ආම්දුරනේ මොනවද මේ රූප හට ගන්න හේතු කියලා. අහන්න ඉස්සලා මම කිව්වත් දන්නේ නැහැ නේ. එතන ඉඳන් අනේ ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් මතක තියාගන්න. ඔය කටේ ධර්මාචාර්ය විභාගයට ආරමී යනකොට තමයි ඊට වැඩි විස්තරාත්මකව අවශ්‍ය කරන්නේ. තව ඔයත් මේ පොත පරිශීලනය කරාම දහම් පාසල් අවසාන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොත පරිශීලනය කරාම ඔයත් ගන්න තවදුරටත් පුළුවන්. දැන් මේකත් මම කරනවා භූතරු ඊළඟට උපාදාය රූප. උපාදාය රූප. උපාදාය රූප කියන්නේ මහා භූත රූප නිසාට ගන්නා රූප. උපාදාය රූප කියනවා 28ක්. මහා උපාදාය ගියාගන්න කොහෙන් ගියාගන්න. උපාදාය රූපය අනු මහා භූත රූප නිසා හට ගන්නා රූප. මහා භූත රූප නිසා තමයි උපාදාය රූප. ඒ වගේ හට ගන්නා රූප තියෙනවා 28ක්. ඒවත් කොටස් වලට බෙදා තියෙනවා. ඒකෙන් පළවෙන් තියෙනවා දැන් ලියාගන්න ඇති සමහර විට උපාදාය රූප. පළමු හතරට කියනවා මහා භූත රූප, ඉතිරි 24ට කියනවා උපාදාය රූප. මහා භූත රූප ඇසුරු කොටගෙන එහෙම නැත්නම් මහා භූත රූප නිසා හට ගන්නා රූප උපාදාය රූප. එතකොට ඒ උපාදාය රූප හතර දැන් මන් කියන්නේ. උපාදාය රූප හතර. ලියාගන්න. प्रसाद रूप पहाड़ प्रसाद रूप पहाड़ उपादाय रूप प्रसाद रूप पहाड़ रूप विषयान्तरे पलवेनि पह तमයි प्रसाद रूप Kemudian istilah caku, sot, gana, jiwa. Dan mereka mata tiagaan පුළුවන්. උපාදාය රූප පහෙන් උපාදාය රූප පහ මතක තියාගන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ උපාදාය රූප ලියනකොට චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියලා ලියන්න එපා. එහෙම ඒකවොත් ඒක වෙන අර්ථයක් මේ අයදී. චක්කුප්පසාද. අන්න එහෙම ලියන්නේ. සෝතප්පසාද, ගානප්පසාද, ජීවහාප්පසාද, කායප්පසාද. प्रसाद रूप अनिवार्य चक्कु प्रसाद सोत प्रसाद गान प्रसाद
ජීවා ප්‍රසාද කාය ප්‍රසාද කියලාම ලියන්න ඕනේ. නිකන් චක්කසෝත ගාන ජීවා කිව්වොත් උත්තරේ වැරදි. අර පංච ඉන්ද්‍රියන්නේ මේවා චක්කසෝත ගාන ජීවා කියන පංච ඉන්ද්‍රියන්නේ ඒව වැරදි. ඒ අවශ්‍ය තැනේදී අවශ්‍ය නම කියන්න ඕන. චක්කුප්පසාද, සෝතප්පසාද, ගානප්පසාද, ජීවාප්පසාද, කායප්පසාද කියලාම ලියන්න ඕන. ලියාගන්න දැන්. ප්‍රසාද යනු උපගතිය. ප්‍රසාද යනු උපගතිය. කඩපතේ මූණමින් කඩපතේ මූණමින් කඩපතේ මූණතමින් කඩපතේ මූණතමින් ඉන්ද්‍රයන්හි කර්මයෙන් ජනිත උපය ප්‍රසාද රූප නම්මේ ප්‍රසාද නම් වේ. මොන ප්‍රසාද කියන්නේ? දැන් වෙනදා ප්‍රසාද කාය චක්කුප්පසාද සෝතප්පසාද යෝගේ ප්‍රසාද කියනවා. මේ ප්‍රසාද කියන එක තමයි ඉස්සරහම අංකේ ප්‍රසාද කියලා කියන්නේ උපගතිය. තවත් විදිහකට කියන්න පුළුවන් අරමුණු ලබා ගැනීමේ ශක්තිය. අරමුණු ලබා ගැනීමේ ශක්තිය ප්‍රසාද. උපගතිය තමයි නියම වචනේ තේරුම. අනිත් එක අරමුණු ලබා ගැනීමේ ශක්තිය උපගතියයි. ඇහෙන් රූප පෙනෙන්නේ කොහෙන්ද? ඇහෙන් රූප පෙනෙන්නේ කොහෙන්ද? කොහෙද ළමයි ඇහෙන් රූප පෙන්නේ? ඇහෙන් රූප පෙන්නේ කොහෙද? දැන් මේක ඇහැනම් චක්කු ප්‍රසාද. මේක ඇහැනම් ළමයි අපිට පේන්නේ කොසටයක් වගේ තියෙන එක නෙවෙයි ඇහැ. අපිට කියනවා මේ ගලවලා ගන්න පුළුවන් මෙතන කොසටේ වගේ ඒක නෙවෙයි ඇහැ කියන්නේ. චක්කු ප්‍රසාදය කියන්නේ ඒක නෙවෙයි. ඇහැ කියන්නේ ඒක නෙවෙයි. ඕකේ කොටස් තියෙනවා. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මේ ඇහැමද කියන්නේ කළු ඉන්ද්‍රිය. සමහරක් කට්ටිය කියන්නේ බබා කියලා. ඇහැ බබා කියලා කියනවා කළු ඉන්ද්‍රිය. ඒකෙන් තමයි අපිට රූප පේන්නේ. ඇහැට චක්කු කියලා කියන්නේ ඇහැට රූප පේන්නේ මෙන්න මේ කළු ඉන්ද්‍රිය. මොකද මතක තියාගන්න. එතකොට මේවා චක්කුප්පසාදයනු රූපයන්ගේ ඡායාව වැටීමෙන් ඒවා හැඳින ගන්නා චක්කු විඥාණය පහළ වීමට
උපකාර වන්නා වූ මොකක්ද? උපකාර වන්නා වූ අසේ මධ්‍යම භාගයේ පිහිටි එන්න අසේ මධ්‍යම භාගයේ පිහිටි උකුණු හිසක් හෝ ඔන්න කියපු උදාහරණය උකුණු හිසක් උකුණෙකුගේ ඔළුව මුම් පියල්ලක් පමණ වූ කොටසයි. ඒකෙන් තමයි පේන්නේ අපි හැඳින ගන්න. මේක මේ කලින්ගාවට දැන් මේක පේනවා. ඔන්න 100 අන්න මේ 100 පේනවා. මේ රූපේනේ 100. මේක දැක්කම ඔන්න 100. අපි කියන 200 බලන්න. ඔන්න 200. මේ රූපේ බලන්න ළමයිගේ රූපය. ඒ වගේ මේ කොලේ බලන්න මේ කලින්ග්‍රාවට මේක දැක්කම අපි දන්න මේක කොලේ මේක 100 ඉලක්කම මේක 200 ඉලක්කම ඒ වගේ චක්කු විඥානය කියලා කියන්නේ ඒක දන්නවා මෙන්න මේක තමයි මේ අර මේ තමයි අර කල්පාට කාරක තමයි මේක වයිට් බෝඩ් එක තමයි මේක පෑන තමයි කියලා මේක පේනකොට මේ ඡායාව දකිනකොට අපි හඳුනා ගන්නවා ඒක තමයි චක්කු විඥානය. ඒක පේනකොට මේක කියලා කියාපේක තමයි ළමයි. අනේ පේන කොටසට කළු ඉන්ද්‍රියාවට කියාපුවම තමයි අපිට මේ උකුණු හිතක් මුම් පියල්ලා. ඒක උදාහරණ දේශනා කරන එක නෙවෙයි සාමාන්‍යයෙන් උගතුන් ඒක අපිට විස්තර කරලා දැන ගැනීමට හැඳින ගැනීමට අවබෝධ කර ගැනීමේ පාදක සඳහා තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. තේරෙන්නේ නැහැ. දැන් අනිත් ඒවා ලේසි. එකයි මේකෙන් හඳුනා ගන්න ඕනේ. අනිත් ඒවා දැන් ලේසි. දැන් නේද චක්කුප්පසාදය. ඇහේද? හොඳට මතක තියාගන්න. ඇහි තියෙන කළු ඉංග්‍රියාව පේන කොටස රූප දකින්න කොටස තමයි කළු ඉන්ද්‍රියාව උකුණු ඉස්සක් වගේ මුම්පියල්ලක් වගේ ඒකෙන් අපිට රූපේ ඡායාව වැටෙනකොට අපි ඒක හඳුනා ගන්නවා. ඒකට කියනවා චක්කුප්පසාදය. සෝත කියන්නේ කන. සෝත කියන්නේ කන. මෙහෙම ලියන්න. කම්බිලේ තුල ඇති තඹවන් ලොම් ඇති මුදුවකට බඳු ශබ්දය ඇසෙන ස්ථාන අන්න ඒකට කියනවා සෝතප්පසාදය. සෝත කියන්නේ කනනේ. මේක කන නෙවෙයි ළමයි. මේක කන නෙවෙයි මේක කම්පෙට්ට. මේක තියෙන අපි කතා කරනකොට ශබ්ද එනකොට මේකෙන් අපට මනසේ පැහැදිලි වීමට පැහැදිලි කොට ඇසීමට මේක හේතු වෙන්නේ මේකට කියන කම්පෙට්ට. මේ කන ඇතුලේ තියෙනවා ඉසකේ යදුන්න වගේ එකක්. දැන් ඉසකේ යදුන්න දැකලා ඉසකේ ගහක් කියලා හිතන්නේ. ඉසකේ ගහක් කියලා හිතන්නේ. ඉස්සරහට ඔඩලෝසල දෙන ඉසකේ යදුන්න කියලා එක. පොඩි එකක් මේ රවුමට. අනේ ඒ වගේ මේක කනේ මේක අපි සත්‍ය ඇහෙනකොට කතා කරනකොට ඕකේ ගිහිල්ලා වැදුනන් පස්සේ ප්‍රසාදය ඇති වෙනවා. සද්දය ඇහෙනවා. මේ ඇහෙනවා. සද්දය ඇහෙනවා.
අන්න ඒකයි ඒ කියන්නේ. චක්කොප්පසාද සෝතප්පසාද. ඊළඟට ගාහනප්පසාද. ගාහනප්පසාද. නාසිකා සිදුරේ ඇති මේ නාසිකා සිදුර නාසිකා සිදුරේ ඇති එළු කුහරක ස්වරූපයෙන් පිහිටි එළු කුරයක ස්වරූපයෙන් පිහිටි එළුවගේ කුරයක් වගේ එකක් තියෙන ශබ්ද ගන්ධ සුවඳ දැන ගැනීමට නෙවෙයි දැනීමට උපකාරී වන මස් වැදල්ල. ගාහනප්පසාද නම් වේ. බය වෙන්න එපා. ටිකක් අමාරුයි. එළු කුහරක වගේ බලන්න උපමා දුන්නානේ. උකුණු හිසක් වගේ කියලා කිව්වා. ඇහි තියෙන පේන ගතිය. පේන උපකාරී වෙන කොටස උකුණු හිසක් වගේ කිව්වා. මුම්පියලක් වගේ කිව්වා. අරකට මේ කනේ ඇහෙන කොටසට කිව්වා මොකද්ද මේ ඉසකෙයියා දුන්නක් වගේ කියලා. එතකොට ගන්ධ සුවඳ දැන ගැනීම නහය සිදුර ඇතුලේ තියෙන එළු කුහරයක් වගේ මස් වැදල්ලක් කොටසක් කියලා කිව්වා. අන්න ඒ ටික මතක තියාගත්තම හොඳටම ඇති. ඊළඟට ජීවහාප්පසාද. ජීවහාප්පසාද. ජීවහා කියලා කියන්නේ ජීවනේ. මසින් සඳුණු දිවෙහි. මසින් සඳුණු දිවෙහි. මුල පවත්නා. මේ දිවේ මුල තියෙන අර පැත්ත ඇතුළේ. මේක අග. මසින් සඳුණු දිවෙහි මුල පවත්නා මහනෙල් පෙති අගක් බඳු. මහනෙල් පෙත්තක අගක් වගේ. ඕන කට ඇරලා බලන්න ඇඟිල්ල දාලා බලන්න. අහුවෙනවා අපිට චුට්ටි කෑල්ලක් මෙහෙම උගුර ඇතුලේ. දිවේ මුල පවත්නා මහනෙල් පෙති අගක් බඳු රස දැන ගැනීමට උපකාරී වන කොටස. මේක රස දැන ගැනීමට උපකාරී. ඕක කැඩිලා ගියොත් කියලා අපිට රසක් දැනෙන්නේ නැහැ. පිත්ත රසය, පැණි රසය, කහට රසය මොකක්වත් දැනෙන්නේ නැහැ. ඕක කැඩිලා ගියා එකක්. නහයේ තියෙන අර එළුකුරක් වගේ එක වැහිලා ගියාන් පස්සේ අපිට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. හෙම්බිරිස්සාව හැදිනම හොටු දියර වලින් මේක වැහෙනකොට ඇහෙන්නේ නැහැ. මේ ගඳ සුවඳ දැනෙන්නේ. එතකොට කනේ තියෙන අර ඉසකෙයියා දුන්නා වගේ එක කැඩිලා ගියන් පස්සේ අපිට කන් ඇහෙන්නේ. එතකොට මේ ඇහි තියෙන අර උකුණු හිසක් වගේ කොටස වැහිලා ගියන් පස්සේ අපිට ඇස් පේන්නේ නැහැ. දැන් ඔකට කියන දැන් 40 ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? අර පේන එක වැහෙනවා. පේන එක වැහෙනවා මෙහෙම. පේන කොටස වැහෙනවා. ඉතින් ඒකයි කරන්නේ මොකද්ද? ඒ කොටස එතන උඩින් තියෙන පොඩි මේකක් තියෙන සිවුම් කොටසක්. ඒ සිවුම් කොටස අස් කළා ඉවරලා අපි දාන කාචයක් දානවා. ඒ කාචෙ දැම්මම පස්සේ හරියට මේ අපි මේ මොකද්ද මේ කණ්ණාඩි දැම්මා වගේ ඒක ඔය පොඩි කාච කියන්නේ ඒ වගේ කොටසක්. ඒක දැම්මම පස්සේ පේනවා. ඒකයි මේ කියන්නේ. දැන් අපි වාහනයක යනකොට ජනෙල් ටික ඔක්කොම වහගෙන ළමයි
ජනෙල් දොරවල් ටික වහගෙන වාහනයක වැස්ස වෙලාවක යනකොට අපිට පේන්නේ නැහැ සමහර විටේදී අර මේ උෂ්ණයට තියෙන උෂ්ණයට අපේ උෂ්ණයට ඔක්කොම උෂ්ණයට වීදුරු ඔක්කොම සුදු පැහැවෙනවා. සමහර විට ওই වයිපරේ දාන්න එක එක සුද්ධ කරන්නේ දාන්නේ. වයිපරේ දාන්න එක සුද්ධ කරන්නේ. අන්න ඒ වගේ තමයි හැම දෙයක්ම ඒ වගේ තමයි. ජීවා ප්‍රසාදේ. ජීවා කියලා කියන්නේ දිවේ මුල පවත්නා මුල තියෙනවා මානෙල් පෙත්තක් වගේ මානෙල් පෙති අගක්. මානෙල් පෙත් එක අගක් වගේ කොටසක් තියෙනවා. ඒකෙන් තමයි අපිට ගඳ සුවඳ රස විඳ ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒකට කියනවා ජීවා ප්‍රසාද. කාය ප්‍රසාද. කාය ප්‍රසාද ලියන්න. ස්පර්ශය දැනීම සඳහා ස්පර්ශය දැන ගැනීම සඳහා උපකාර වන ස්පර්ශය දැන ගැනීම සඳහා උපකාරී වන මුළු ශරීරයෙහිම පවත්නා මුළු ශරීරයෙහිම විසිර පවත්නා උපගතිය. කෙස් ලොම් නිය ආදියේ හැර කෙස් ලොම් නිය ආදියේ හැර අන් සියලු තන්හි කිසිවක් ගැටුණු විට ආන්දෝනේ ආයත් කියන්න මේ වාක්‍යෙ මුලින් ස්පර්ශය දැනේ. පහස දැනීම සඳහා උපකාරී වන පහස කියන්නේ ස්පර්ශය හොඳේ. පහස දැනීම සඳහා ස්පර්ශය වන මේ උපකාරී වන පහස දැනීම සඳහා උපකාරී වන මුළු ශරීරයේම පැතිර පවත්නා මුළු ශරීරයේම පැතිර පවත්නා උපගති. කෙස් ලොම් නිය ආදිය කෙස් ලොම් නිය ආදියේ හැර අන් සියලු තන්හි යම් කිසිවක් ගැටුණු විට ස්පර්ශය දැන් දැනුණු විට ගැටුණු විට ස්පර්ශය දැන් ඒක තමයි කාය ප්‍රසාදී කියන්නේ. කොණ්ඩේ කපනකොට ඇඟට රිදෙනවද? නැහැ. මේ කෙස් කපනකොට රිදෙන්නේ නැහැ. නියපොතු කපනකොට රිදෙන්නේ නැහැ. රිදෙනවා ඉතින් මස් ටිකක් එහෙම අහුනොත්. ඒවයේ ශරීරයට සම්බන්ධ නැහැ. හැමට විතරයි ඒක සම්බන්ධයි. ඒ නිසා තමයි ළමයි ඒකේ ස්පර්ශය නැහැ කියලා කියනවා. අපි මේ අපේ කොණ්ඩේ තියනවා නම් ඕන කෙනෙකුට ඇවිල්ලා මේක කපලා යන්න පුළුවන් අපිට දැනෙන්නේ නැහැ. අපි කෑ ගහන්නෙත් නැහැ. දැන් ගෑනුලා මේක දිගට කොණ්ඩේ තියනවා නම් එමීට උස්සලා මේව කපන්න පුළුවන්. එහෙම කැපුවා පස්සේ ළමයට තේරෙන්නේ නැහැ. ඕන සද්දෙන් දැනගන්න පුළුවන්. අන්න. ඒ වගේ නියපොතු අපි කපනවා. ඒ නියපොතු කපනකොට අපට විසක් නැහැ. ඇඟිල්ල කැපුණ නැති තියෙනවා. කාය ප්‍රසාද කායට දැනෙන ගතියනේ කායට දැනෙන්නේ නැත්තේ කෙස් ලොම් නිය අනිත් ඔක්කොම සද්ද මොකක් හරි ගැටුණාන් පස්සේ අපිට තේරෙනවා අන්න ඒක තමයි කාය ප්‍රසාදය.
ශරීරේ හැමතැනම තියෙන. මధుරයක් එහෙම කෑමක් තියෙන. මොකක් හරි පෑගුණාම කට්ටක් එහෙම වෙනවත් එහෙම තියෙනවනේ. කෙස්ලොම් වල නැත. දැන් මේ ප්‍රසාද රූප මොනවද කියලා කිව්වොත් වෙලා අනිවාර්යෙන්ම චක්කුප්පසාද කියලා කියන්නේ චක්කුසෝත ගාන ජීවා කාය කියලා කියන්නේ එපා. කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා අනිවාර්යෙන්ම කියන්න. තේරුනේ නැත්තම් අහන්න. ඒකේ යම් කිසි දෙයක් තේරුනේ නැත්තම් එච්චර අමාරු නෑ. ඒවල හොඳම උදාහරණ ටිකක් දෙන්න. කුකුළු හිසක් වගේ, මුංගියල්ලක් වගේ, ඇතරින් ගියාම ඉච්චකෙයියා දුන්නක් වගේ, ඒ වගේම එළු කුරයක් වගේ, ඒ වගේම නෙළුම් පෙත්තක අග කොටස වගේ, කාය ප්‍රසාදයට තමයි එහෙම එකක් දුන්නේ නැත්නම් මුළු ශරීරේම ස්පර්ශය තියෙනවා නිය කෙස් ලොම් ආදී හැර. හරිද පුතේ? පුතේ හරි හඳුනන්නේ. අපි එහෙනම් ඊළඟට තියෙන්නේ මොනවද? දැන් ප්‍රසාද රූප කිව්වා. දැන් තියෙන්නේ විෂය රූප. विषय इहत की ओ इहत की प्रसाद रूपयंच ये देखे प्रसाद रूपयंच गोदुरुवन बेविंग विषय रूप नाम वे මේ වාට ගෝචර රූපය අනුවෙන්ද හඳුන්වන්න ලැබේ. ගෝචර රූප කියලා. ගොදුරු වෙන නිසා ගෝචර රූප. දැන් ඒක ඔය ළමයිට හරි ලේසි. දැන් මෙහෙමනේ මේක තියාගන්න. චක්කු සෝත ගාන ජීවා කාය චක්ක වලට ගොදුරු වෙන්නේ මොනවද? රූප. සෝත වලට ගොදුරු වෙන්නේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ये टिक තමයි ඒකට ගෝචර රූප. අය 1 2 3 4 මේක නෑ.
මේ කාය නෑ හොඳේ. මේකේ කාය නෑ ළමයි. හතරනේ තියෙන්නේ. විශේෂ රූප තියෙනවා හතරක්. චක්කු වලට ගොදුරු වෙන්නේ රූප. සෝත වලට ගොදුරු වෙන්නේ ශබ්ද. ගාන වලට ගොදුරු වෙන්නේ ගන්ධ. ජීවා වලට ගොදුරු වෙන්නේ රස. ගොදුරු වෙන්නේ මොන්නේ? ගොදුරු වෙන්නේ. රූප දැන් රූප ලියා ගන්නකො මුලින්. චක්කු වලට ගොදුරු වෙනවා රූප. සෝත වලට ගොදුරු වෙනවා ශබ්ද. ගාන වලට ගොදුරු වෙනවා ගන්ධ. ජීවා වලට ගොදුරු වෙනවා රස. ගොදුරු වෙන නිසා මේකට ගෝචර රූප කියන්නේ. විෂය. ඇහැට විෂය වෙන්නේ රූපේ. සෝත වලට විෂය වෙන්නේ ශබ්දේ. ගාන වලට විෂය වෙන්නේ ගන්ධය. ජීවා වලට විෂය වෙන්නේ රස. අනේ චක්කු නේද? රූප අසට ගොදුරු වනදී විශේෂ වනදී ගොදුරු වෙනවා. දැන් මේකට මෙහෙමත් කියනවා රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප කියලා කියනවා. අසට ගොදුරු වනදී කනට ගොදුරු වනදී ශබ්ද නහයට ගොදුරු වන්නේ ගන්ධ දිවට ගොදුරු වන්නේ රස හරි ඊළඟට මම බොහොම මේවිට කියන්නේ ඔය ළමයිට ලියා දැන් මහා භූත රූප 4 කිව්වා ප්‍රසාද රූප 5 කිව්වා විෂය රූප 4 කිව්වා භාව රූප 2 ඒක අමාරු නෑ භාව රූප 2 भाव रूप इति भावो पुरुष भाव स्त्री भाव स्त्री पुरुष स्त्री पुरुष भेदे अणु स्त्री पुरुष भेदे अणु भाव रूप देखी इति भावो पुरुष भाव स्त्री पुरुष भाव
ස්ත්‍රී පුරුෂ ભેදය අනුව භව රූප දෙකයි. ස්ත්‍රී භාවෝ පුරුෂ භාවෝ. මව් කුස පිළිසිඳ ගැනීමත් සමගම මව් කුස පිළිසිඳ ගැනීමත් සමගම ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ භාව ලක්ෂණ පහළ වේ. මව් කුසේ පිළිසිඳ ගත්තම මේක ඒ අවස්ථාවේදීම පහළ වෙනවලු ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා. මේක ලේසි ළමයි. භාව රූප දෙකයි. ස්ත්‍රී භාව පුරුෂ භාව. ස්ත්‍රී භාවය පුරුෂ භාවය. හදය රූප. හදය රූප. දැන් ඉබේ ඉතර අමාරු නෑ. හදය රූප. හදේ කියන්නේ හෘද වස්තුවනේ. හදේ කියන්නේ හෘද වස්තුව. අඩපතක් පවන ලේ තියෙනවලු. අඩපත. මේක පත. පත කියන්නේ මේක. මේකෙන් භාගයක් විතර හෘද වස්තුවේ ලේ තියෙනවා. අඩපත. පත කියන්නේ මේකනේ. පත කියන්නේ නම මේක. මේක මෙහෙම වෙනවා පත. අඩපතක් පවන ලේ තියෙනවලු මේක හැම වෙලාවෙම. ලේ පිළිසිදු කරන්නේ. අරකට අඩපතක් පවන ලේ තියෙන ස්ථානයේ හෘද වස්තුව. ඒකට කියනවා හදේ රූපය කියලා. යාගත්තද? මගේ ළමයි ටික හොඳයි හැබැයි කිසිම කතාවක්. හදේ රූප. ජීවිත රූප. ජීවිත රූප. ජීවිත රූපත් එකයි තියෙන්නේ. තමා සමග උපන් වෙනත් රූපයක් තමා සමග උපන් වෙනත් රූපයක් ජීවත් කරවීමේ ශක්තිය ඇත්තේ ජීවත් කරවීමේ ශක්තිය ඇත්තේ ජීවිත රූපය. ජීවිතේන්ද්‍රියේ කොටස් දෙකක් තියෙනවා. නාම හා රූප. ජීවිතේන්ද්‍රියේ කොටස් දෙකක් තියෙනවා නාම රූප. ඊළඟට ආහාර රූපේ. ආහාර රූප.
ආහාර කියන්නේ අපි අනුභව කරන දේ ආහාර. අප අනුභව කරන දේ ආහාර. කන දේ ආහාර. ශරීරයේ පැවැත්මටයි ආරක්ෂාවටයි ශරීරයේ පැවැත්මටයි ආරක්ෂාවටයි ආහාර උපකාරී වෙනවා ආධාර වෙනවා. ආහාර රූප. ඔය සාමාන්‍යයෙන් දැනගත්තා නේද පුතේ? දැන් අපි රූප 18ක් කියුවා. මේ රූප 18 නිෂ්පන්න. මේවට නිෂ්පන්න රූප කියලා කියන්නේ මොකද්ද? කම්ම චිත්ත උතු ආහාර කියන මෙන්න මේ හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නා නිසා. අනිත් ඒවා අනිෂ්පන්න රූප. ඒවට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ. ඊළඟට ලියාගන්න ආකාශ රූප. ආකාශ රූප. ආකාශ රූප. මේකට පරිච්ඡේද රූප කියලා කියනවා. දැන් ඔය ළමයිට මතකයි ආකාසානංචායතනෙ විඥානංචායතනෙ එතන කියාපු දෙන ආකාශය කියලා කියන්නේ අවකාශයනේ. අවකාශය කියලා කියන්නේ වස්තු දෙකක් අතර ඇති පරතරය කියලා මම කියලා දුන්නා මතකයි. එතකොට ආකාශය කියලා කියන්නේ රූප දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති පරතරය. දැන් මේ ඇඟිලි පහ අතර තියෙන පරතරය. ඇඟිලි පහ අතර තියෙන පරතරය. මේ ඇඟිල්ලයි අතර තියෙන පරතරය. මේ ඇඟිල්ලයි තියෙන අතර පරතරය. මේ ඇඟිල්ලයි තියෙන අතර පරතරය. මේ මම ඉස්සරහා තියෙන ෆෝන් එක ඒකයි මායි අතර තියෙන පරතරය. මෙතන තියෙන වයිට් බෝඩ් එකයි මමයි අතර තියෙන පරතරය. ආකාශය. රූප දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති පරතරය ආකාශය. ශරීරයේ පුරාම මේ ආකාශ රූපේ තියෙනවා. ශරීරයේ පුරාම ළමයි ආකාශ රූප තියෙනවා. රූප වෙන් වෙන්නලානේ තියෙන්නේ ඒකයි. විඤ්ඤාත්‍ය රූප. තේරුම් නැත්නම් ළමෙක් ඇහුවා වගේ අහන්න. විඤ්ඤාත්‍ය රූප දෙකයි. කාය විඤ්ඤාත්‍ය වචී විඤ්ඤාත්‍ය. විඤ්ඤාත්‍ය රූප දෙකයි. කාය විඤ්ඤාත්‍ය වචී විඤ්ඤාත්‍ය. විඤ්ඤාත්‍ය කියන්නේ හැඟවීම. විඤ්ඤාත්‍ය කියන්නේ හැඟවීම. විඤ්ඤාත්‍ය කියන්නේ හැඟවීම. මං කාය විඤ්ඤාත්‍යක් කරලා පෙන්නන්නම් ඕනේ. වචී විඤ්ඤාත්‍යනේ දැන් කරන වචනේ කියන. මෙහෙන්න. මෙහෙන්න කියන. එක වචනෙන් කියනවා. එපාව කරන්න. අනේ කියන. වචනෙන් කියනවා. වචී විඤ්ඤාත්‍ය කියලා කියන්නේ වචනෙන් කියනවා. එපා කරන්න. වචනේ කියන අත උස්සන්න. අත උස්සන්නේ කියලා වචනෙන් කියනවා. උඩ පනින්න වචනෙන් කියනවා. බිම පෙරලෙන්න වචනෙන් කියනවා. ඒක වචී විඤ්ඤාත්‍ය.
ඈ වචී විඤ්ඤාතිය. දැන් මෙතන කියවනේ ඈ කිසිවක් හැඟවීම කියලා. කිසිවක් හැඟවීම කියලා කිව්වා. එතකොට කාය විඤ්ඤාති කියලා කියන වචනෙන් කියනවා. වචන කාය විඤ්ඤාති නේ හෝ වචී විඤ්ඤාති කියන වචනෙන් කියනවා. කාය විඤ්ඤාති කියලා කියනවා කයෙන් කියනවා. දැන් මම මෙහෙම කරමු. මේක කතා කටින් නොකිය කියනවා. මෙහෙම වෙන්නේ කියලා. මෙහෙම කියනවා. එපා. මෙහෙම කියනවා. ඔබ දැනගනි. ඔර ගහනවා. දැන් මම මෙහෙම කරමු. වචනේ කියන්නේ වචනේ කියන්නේ මේ කයින් කරනනේ. මෙහෙම කියනවා. ඒකට කම්බලට ගහනවා කියන්නේ. එන්නේ කියනවා. උඩ පනින්නේ කියනවා. දුවන්නේ කියනවා. අනේ වචී විඤ්ඤාණ. මේ කාය විඤ්ඤාණ. කයින් කියන්නේ එන්න දුවන් යන්න කටවහ ගන්න උඩ පනින්න අනේ වචනෙන් කියන්නේ කයින් කියන්නේ. වචනෙන් කියනවා එපා කරපන් දුවපන් උඩ පනපන් ඇලියන්න අන්න එහෙම කියන්නේ. අනේ කාය විඤ්ඤාණ වචී විඤ්ඤාණ. දැන් ඒ දෙක තේරෙන්නේ නැති ඔක්කොටම වැඩි හොඳට මං හිතන්නේ. විඤ්ඤාති රූප දෙකයි. විකාර රූප තුනයි. විකාර රූප තුනයි. ළමයි තේරෙන්නේ නැත්නම් තේරුම් නැහැ කියන්නේ. ඔව් බලන්න වෙලාව. අනස් තුනයි. විකාර රූප තුනක් තියෙනවා. ලහුත මුදුත කම්මඤ්ඤතා ඔන්න විකාර රූප තුන. ලහුතා ගහල්ලු බව. මුදුතා මොළොක් බව. කම්මඤ්ඤතාගේ ක්‍රියා කරවීමට යෝග්‍ය බව. ක්‍රියා කරවීම කියන්නේ කොහොමද? ඒක අමාරු නෑ. කාය ලෞතා චිත්ත ලෞතා මතක තියාගන්න ඕනේ. කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියලා චෛතසික කාණ්ඩයේදී ආවලමයි. ඒක නිසා මේක එච්චර දුරට විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. විකාර රූප තුනයි. ලෞතා මුදිතා කම්මඤ්ඤතා. ලෞතා කියලා කියන්නේ සැහැල්ලු බව. මුදිතා කියන්නේ මොළොක් බව. කම්මඤ්ඤතා කියන්නේ කාර්යක්ෂමතාවය ක්‍රියා කරවීම. අනේ ඒවා ඇත්තට මේවට මහන්සි වෙන්න දෙයක් නෑ. අපිට මේවා හම්බ වෙලා තියෙනවා. මේ යාළුවෝ ටික අපට හම්බ වෙලා තියෙනවා පෞද්ගලික පාඩම් වලදී. ලෞතා සැහැල්ලු බව, මුදුතා මොළොක් බව, කම්මඤ්ඤතා ක්‍රියා කරවීම. ඊළඟ යනවා මම අනිත් එකට ලක්ෂණ රූප 4. ලක්ෂණ රූප ලක්ෂණ කියන්නේ ලක්ෂණනේ ස්වභාවය. උපචය
සංතති ජරතා අනිත්‍යතා උපචය කියලා කියන්නේ රූප හට ගැනීම. සංතති කියලා කියන්නේ පැවැත්ම. ජරතා කියලා කියන්නේ දි รา යෑම. අනිත්‍යතා කියලා කියන්නේ අනිත්‍ය බව. එච්චර අමාරු නෑ. රූපයන්ගේ ලක්ෂණ හතරක් තමයි මේ කිව්වේ. ලක්ෂණ රූප හතර. උපචය කියලා කියන්නේ රූප වල හට ගැනීම. සංතති කියලා කියන්නේ පැවතෙන. ජරතා කියලා කියන්නේ දි รา ටපත් වෙන. අනිත්‍යතාව කියලා කියන්නේ අනිත්‍යතාවටපත් වෙන. උපචය හට ගැනීම සංතති පැවැත්ම ජරතා දි รา ජරා දි รา යන අනිත්‍යතා අනිත්‍ය භාවයටපත් වීම. මම ලබන සතියේදී මේ පිළිබඳව මේ ළමයිට ටිකක් කියා දෙනවා. මම ප්‍රශ්න තුන එක හොයාගෙන ආවද දැන්? හරි. එවනම් ළමයි තේරෙන්නේ නැති කියලා හිතනවා. තේරුම් නැත්නම් ලබන සුමානේ අහන්න. ළමයි අහන්නේ නැහැ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. එක්ක ළමෙක් නම් කතා කරනවා ඉඳලා හිටලා. දැන් අද පාඩම මම මෙතනකින් නිමාවටපත් කරනවා. මම පුළුවන් තරම් සරල ආකාරයකින් තමයි මේ ළමයිට කියලා දුන්නේ. මේක උනත් උපචය රූප හට ගැනීම. සංතති පැවැත්ම. ජරතා රූප ඔක්කොම රූප මෙතන ඔක්කොම රූප කියලා හොඳේ. රූප පරමාර්ථයෙන් කියන්නේ උපචය රූප වල හට ගැනීම. සංතති රූප වල පැවතීම. ජරතා රූප වල දි รา යාම. අනිත්‍යතාවයට වෙනස් වීමටපත් වීම. රූප වල කියලා සඳහන් වෙන්නට ඕන කියන්නට ඕන. ඒක නිසා අද පාඩම මම මෙතකින් නිමාවටපත් කරනවා. තේරුම් නැත්නම් ලබන සතියේ අහන්න. අද නම් හරියටම කාලේ අවසාන වේගෙන එන්නේ. සවන් දුන්න අසාධේටිය බලා සිටිය ඉගෙන ගත්ත හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ හමු වෙමු. සැමට සම්මා සම්බුද්ධ සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. ඊට වන්සරණයි හාමුදුරුවෝ. තෙරුවන් සරණයි.